නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔබ මේ අප සමග සම්බන්ධ වී සිටින්නේ කිනුතුලාගල ආරණ්‍ය සේනාසනය මගින් ගුවනට විකාශනය කරනු ලබන අරණක රැකවරණ වැඩසටහන සමගයි. එහෙමනම් මේ වැඩසටහනෙන් අපි මේ දන්සභා මණ්ඩපේ සාකච්ඡා කරමින් සිටින්නේ පිරිත පරිත්‍යාන දේශනාව සම්බන්ධවයි. මේ දේශනාවේ මේ සාකච්ඡාවේ අපි පෞගේ සතියේ සාකච්ඡාවට මෙහෙවනු ලැබුවේ අවසාන වශයෙන් මහා මංගල සූත්‍රය සම්බන්ධවයි. එහෙමනම් පින්වතුනි මේ සාකච්ඡාව සඳහා මේ සාකච්ඡාවට සහභාගී වීම සඳහා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩමවා වදාළ කිනුතුලාගල ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය නම කියන්න අවසරයි තල්ගමේ සුධීරානන්ද ස්වාමින් වහන්සේ අපි මේ මොහොතේ নমස්කාර පූර්වකව මේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි මේ පින්වතුන්ට පැහැදිලි ඇති ගිය සතියේ සාකච්ඡා කරේ මේ මහා මංගල සූත්‍රයේ මංගල කාරණා 3ක් සම්බන්ධව සාකච්ඡා කරා. ඊට ඉස්සෙල්ලා වැඩසටහනේ පහුගිය වැඩසටහන ඊට පෙර වැඩසටහන අපි මංගල කාරණා 3ක් සම්බන්ධව සාකච්ඡා කරා. ඊට අවසාන වැඩසටහනේ පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදේච ඒතම් මංගල මුත්තමන් කියන ඒ කරුණු 3 සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරේ. එහෙමනම් එතනදී අපි සාකච්ඡා කරා පතිරූපදේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරා. මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඊට අමතරව පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් තීමීම සහ අත්ත සම්මා පනීදීච කියන කාරණාව සම්බන්ධව පුළුල් සාකච්ඡාවකට භාජනය කරා. එහෙමනම් අද දිනේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඊට පසුව අපිට මුණ ගැහෙන මේ මහා මංගල සූත්‍රයේ බහව් සත්‍යංච සිප්පංච විනයෝච සුකික්කිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමන් කියන මේ කාරණාව සම්බන්ධවයි. එහෙමනම් අපි පළමුවෙන්ම අපි ස්වාමීන් වහන්සේට යොමු කරන්න කැමතියි මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා බාහු සත්‍යංච සිප්පංච එහෙමනම් බහුශෘත බව හෙවත් උගත් බව කියන මේ කාරණාව සම්බන්ධව ස්වාමීන් වහන්සේ කොහොමද මේ කතිකාවේදී විග්‍රහ කරන්නේ? මෙහෙම එකක් මේ අපි මේ මංගල කාරණා ගැන කියනකොට ඒ කාලේ මංගලයයි සම්මත කරගෙන හිටපු ටික අපට කියන්න අතපසුවීමක් වුණානේ. දිට්ඨ සුත මුත මංගල සූත්‍රේ පටන් ගන්නකොටම මේ දැන් මංගල කාරණයක් කියලා කියන්නේ කෙනෙකුගේ සැබෑ ලෙසම අස්පනා පිට පෙනෙන දියුණුවට හේතු වෙන කාරණානේ ප්‍රතිපත්තිමය කාරණා. මොකද බාහිර බලවේගයන්ගෙන් බාහිර සාධක වලින් පිහිට යදින ක්‍රමය බුද්ධ ධර්මයේ කොතනකවත් නැහැ. තමා තුළ දියුණු කරගනු ලබන ධර්ම ශක්තිය තුළින් පිහිට ලබන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ. ඒ පිහිට ලැබෙන නොලැබෙන ආකාරය තමාගේ මනස හසුරවන ආකාරය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ඒ තමන්ගේ මනස පාලනය කරගෙන ඒ කටයුත්තේ හික්මෙන්නට තරම් ඒ ප්‍රතිපත්ති මාලාවේ යන්න තරම් වීරයක් බුද්ධියක් පෞරුෂයක් නැති උදවිය තමයි බාහිර බලපෑම් වල පිහිට යදින්නේ හොයන්නේ විශ්වාස කරන්නේ ඒවම කරන්නේ. එතකොට මනෝ කේන්ද්‍රීය සත්‍ය කේන්ද්‍රීය විශ්ව කේන්ද්‍රීය මේ දහම බුදු දහම මේකට ගත්තට පස්සේ එතනදී අපට විස්තරයක් ආවා. ඒ සූත්‍රයට පසුබිම සැකසුනේ ඒ මහා මංගල සූත්‍රයක් දේශනා කිරීමට පසුබිම සකස් වුණේ ඒකෙන්. ඒ කියන්නේ අද කාලේ වුණත් මිනිස්සුන්ගේ තියෙනවානේ. දැන් ඒ කාලෙත් තිබුණා. මොකද
නමුත් අර ඒ කාලේ තිබිච්ච ලොකුම දෙයක් තමයි ඒකට හැම කෙනෙක්ම අවනත කරගන්න බැරි වුණා. දැන් අද කාලේ මොකක් හරි මිත්‍යාවක් තියෙනවා කියලා කීවොත් මිත්‍යා විශ්වාසයක් කෙනෙක් හිටගත්තොත් මිත්‍යා විශ්වාසයක් මත ඒකට මා පුදුමාකාර විදියට අසාමාන්‍ය විදියට අනුගාමිකව හැදෙනවා. සත්‍යයට එහෙම හැදෙන්නේ නැහැ. එතකොට දැන් ඒ කාලේ ඔය කියවෙන විදිහට අපට පේනවා දැන් මේක බඹලව දක්වා යෑමට හේතු වුණා නම් මොකද්ද මංගල කියන ක්‍රියාකාරකම් ටික මොකද්ද කෙනෙකුගේ හාත්පස දියුණුවකට හේතු වෙන්නේ මොනවද කියන එක අහනකොට කවුරු ඇවිල්ලා කීවත් අතිබහුතරයක් දෙන තාම සොයන සීමාවේ ඉන්නේ. ඒක එහෙම පිටිම පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අනේක තමයි වැදගත් වෙන්නේ. හැබැයි යම් පිරිසක් උදේ පාන්දරට හොඳ සද්දයක් ඇහුණා නම් උදේ පාන්දරට දැන් අද සමහරට මේ මිනිස්සු හිතනවානේ පිරිත් ඇහෙනවා අපට ඒක නිසා හරියනවා කියලා. පිරිත් ඇහෙනකොට හරියනවද නැද්ද කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. ගෙදර ඉඳගෙන බණ භාවනා කටයුත්තක් කරන කෙනෙකුට ওই පිරිත මේ කන් අඩි පුපුරන ගානට දාන එක Tamanට ඒ සැපතට හේතු වෙනවාද? ඉස්කෝලේ යන ළමයෙකුට ඉගෙන ගන්න උදේ පාන්දරට ඒ කටයුතු ටික කරගන්න ඒක උපකාර වෙනවාද? ඊළඟට ඒ ගෙදර නෝනාට ගෙදර වැඩ කොටසක් තියෙනවා. මහත්තයාට ගෙදර වැඩ කොටසක් තියෙනවා. ඒවා සාකච්ඡා කරගන්න තියෙනවා. පෙළ ගැහෙන්න තියෙනවා. ඔය පිරිත කන පැලෙන ගානට දැම්මට පස්සේ ආන්න එකයි. ඉතින් ඒ නිසා ඕක තමයි අපේ ගොඩක් තැන්වල දවසක් මට මෙහෙම මගේ උපදේශයක් ගන්න ලෑස්ති වුණා. පොඩි හාමුදුරු කෙනෙක් මම හිතන කුරුණෑගල පැත්තේ කතා කරලා මගෙන් ඇහැව්වා මේ සාහනස මේ පිරිත් දානවා පන්සලේ. ඉතින් ලොකු හාමුදුරුවෝ දැන් නෑ මම ඉන්නේ. පිරිත දැම්මට පස්සේ මේ කතෝලික ගෙදරක් තියෙනවා මෙතන ඉඳලා ටිකක් දුරයි කිලෝමීටර භාගයක් විතර. ඒගොල්ලෝ දැන් මේකට එරෙහිව අපට ලොකුවට සංවිධානය වෙනවා අපි මේ පිරිත් දානවා කියලා ඒක ඒගොල්ලන්ට කරදරයක් කියලා. දැන් මගෙන් බලාපොරොත්තු වුණු උත්තරේ මම දුන්නේ. මම කීවා පන්සල් භූමියට ඇහෙන ගානට පොඩි හාමුදුරුවෝ පිරිත දාන. ඒක පෙරදීමක් නෙවෙයි. ඒක නිවැරදි දේ දැනගෙන නිවැරදි දෙයට එකතු වෙනවා. තව කෙනෙක් දකි පෙරදීමක් කියලා. හැබැයි බුද්ධ වචනේ හමුවේ අපි පෙරදිලා නැහැ. අපට ගන්න තියෙන එතන තමයි. නිසා අද විහාරස්ථානවල මේ පිරිත් දාන එක අහලා බැලුවොත් ගමට ගිහිල්ලා පවුල් 100ක් තියෙනවා නම් මේ පිරිත දාන එකට ඔයගොල්ලෝ කැමතිද නැද්ද කියලා 99ක්ම කියනවා. සමහර 100ම කියන්න පුළුවන්. පන්සලෙන් යැපෙන පවුල් තියෙනවනේ සමහර අය. හාමුදුරුවෝ මොනවා කිව්වත් කමන්නේ මොනවා කරත් කමන්නේ පන්සලෙන් යැපෙනවනේ. ඒගොල්ලෝ කිය අපට නම් කරදරයක් උදේ පාන්දරට එහෙම දෙයක් ඇහෙන එක කියලා. ඒ හැරෙන්නට යමක් හිතන්නට පුළුවන්. ගෙවල් වල පිළිවෙලටක පිරිසිදුවකට ක්‍රමානුකූලව කාලසටහනකට කටයුතු කරන දෙමව්පියන් දුවදරුවන් ඉන්න එහෙම gedara කය නම් කියනවා පිරිතනම් හොඳයි තමයි. නමුත් අපේ කටයුතු කරගෙන යන්න ලොකු බාධාවක් ඒක. අපි කෙනෙක් කතා කරන දෙයක් නෝනට ඇහෙන්නේ නැහැ. මහත්තයා කතා කරන දේ නෝන කතා කරන දේ මහත්තයාට ඇහෙන්නේ නැහැ. දරුවන්ට හිතේ කලාසයක් කරගෙන පාඩම් කරගන්න බෑ. ඉතින් අන්න ඒක තමයි කියන්නේ එතකොට. ඒ නිසා දැන් අපටත් හරි සමහර තැන්වල දැන් අපේ ගාල්ලේ ස්ථානයේට උදේට පුදුමාකාර කරදරයක් තියෙනවා. ඒ කියන්නේ උදේ 5ට විතර වාගේ පිරිත් දාන්න පටන් ගත්තට පස්සේ 6 පහ වෙනකන් සමහර රිපීට් වෙවි යනවා. ඉතින් ඔයිට වඩා නරකද ඉන්න ස්වාමීන් වහන්සේ එක් නම හරි දෙනම හරි තුන් හතර නම හරි එකතු වෙලා උදේ පාන්දර සම්බුද්ධ පූජාව පවත්වලා බුදුරජාණන් වහන්සේට දැහැත් උණු පැන් සිසිල් පැන් සකස් කරලා බුදු මැදුර පිරිසුදු කරලා ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා විනාඩි 40ක් 45ක් බුද්ධ වන්දනාව පිරිස සජ්ජායනාව කරලා ස්පීකර් ඕනේ කෙටි වේලාවක් බුදුගුණ මෛත්‍රිය වාගේ පොඩි භාවනාවක් හරි කරලා මෙත් වඩලා රටට ලෝකෙට මෙහෙම කරා නම් මොකද වෙන්නේ? කිසි කෙනෙකුට කරදරයක්වත් නැහැ. සැබෑ ලෙසම තමන්ට සම්බන්ධ දායකයන්ට ආශිර්වාද කරන්නත් සැබෑ ශක්තියක් ගොඩනගා ගත්තා වෙනවා. අනික මේක සිවිල් නීතියෙන් වැරදි දෙයක්. සරත්ෙන් සිල්ලා අගවිනිසුරු ඉන්නකොට එයා මේක තහනම් කළා. මිනිසුන්ගේ චෝදනා නිසා. නමුත් තාමත් ඉතින් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක විශාල පීඩාවක්. විශාල පීඩාවක්. ඒතකොට දැන් හැබැයි හිතා ඉන්න සුත පොද දෙයක් ඇහෙනවා ඊට අපට හරියනවා. හොඳ දේ ඇහුණු පමණින් හරියන්නේ නැහැ. හොඳ දේ ක්‍රියාත්මක කරපු පමණින් හරියනවා. හොඳ දේ දුටු පමණින් හරියන්නේ නැහැ. කවුරු හරි හොඳට ධනය කියන මිනිස්සෙක් කියනවා, ලස්සන මිනිස්සෙක් කියනවා. නැත්තම් මේ ලස්සන දේවල් කියනවනේ. ඉතින් එහෙමනේ ඔය මංගල කියලා ගත්තේ. එතකොට ඒ වගේම ආශිර්වාද වෙනවා, ඒකේ සැලසීම ලැබෙනවා කියලා. ඊළඟට මොනවා හරි ස්පර්ශ කරන හොඳ ගවයෙක් ස්පර්ශ කරන. ඒගොල්ලෝ එහෙමනේ සැලකුවේ කාලේ. හොඳ මල් වට්ටියක් දකින්න ඕවනේ මංගල කාරණා දැකීම.
තමන් කැමති දෙයක් කෙනෙක් දකින්න ලැබෙන අදත් ඕක තියෙනවනේ හරියට නේද? කවුරු හරි ඉස්සරහට එයිද දන්නේ නැහැ කියලා ගෙදරින් පිට වෙනකොට හොඳයි කියන වැඩකට වතුර කලයක් අරන් අම්මම එන්නේ ඉස්සරහට වතුර විදුරක් අරන් මේ කොහෙන් ආපුවද කොහොම රැඳුනද කොහොම බාරගෙනද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ ධර්මයත් එක්ක නම් කිසිදු සම්බන්ධතාවක් නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය බොහොම ගරු කරනවා කියන එක ලෝකෙටම පෙන්වනවා. හොඳ කඩාගෙන කියන එක ලෝකෙටම පෙන්වනවා. කොච්චර දැනුගත්කම් තිබුණත් මේක නුවණින් පාවිච්චි කරන්නට තරම් පෞරුෂයක් නැහැ කියන එක ලෝකෙටම පෙන්වනවා. ඒ නිසා සැප ලැබෙන ක්‍රමය දුක් ලැබෙන ක්‍රමය එක දවසක් පරීක්ෂා කරලා බලුවා නම් Tamanටම තේරෙනවා. හැබැයි ඒක කරන්න තරම් මනස පාලනය කර ගැනීමට පෞරුෂයක්. ඒක නැති ඇත්තු හැම වෙලාවෙම පිටින් පිටක් යදිනවා. අන්නේ යදපුවේගේ සංකේත තමයි ඔය දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියපු ආකාරයට එදා අවුරුදු 12ක් තිස්සේ ඇදුණා. ප්‍රශ්නේ විසඳුනේ නෑ. ඉතින් දැන් මේ කියවෙන කාරණා අද අපිට තියෙන බාහුසත්‍යංච සිප්පංච කියන මේ කොටාසේ මේ ගාතාව මේක ගත්තාට පස්සේ අපිට මේ පේනවනේ මොනවද මේ කරන්න තියෙන බල. හොඳ බහුසුත්තාවක් ඇති කරගන්න මෙන්න දියුණුව පිණිස හේතු වෙනවා. හොඳ බහුසුත්තාවක් ඇති කරගන්න. ඒකනේ කාරණේ. හොඳට යමක් තේරෙන කාර්යය හොඳට ඉගෙන ගන්න. ශිෂ්‍යත්වයට කොහොම හරි ගොඩ දාගන්න අපේ රටේ තියෙන කුණු වෙච්ච කිසි ක්‍රමානුකූලයක් නැති අධ්‍යාපන රටාවක් නේ තියෙන්නේ විකාර. ඒ නිසා ඉතින් ශිෂ්‍යත්වයට පාස් වෙන එක හොඳයි. ඊළඟට සාමාන්‍ය පෙළත් පාස් වෙන එක හොඳයි. උසස් පෙළත් පාස් වෙන එක හොඳයි. අපේ රටේ තියෙන පල් වෙච්ච කිසි කමකට නැති රැකියාව හා අනුබද්ධ නොවෙච්ච අධ්‍යාපන ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඒවා කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ සුතවා අරිය ශාවකෝ කියලා සඳහන් වෙන්නේ. බහුසුතෝ බාහුසත්‍යංචේ පළවෙනි කාරණේ. සුතවා අරිය ශාවකෝ ඒ කියන්නේ බහුසුතෝ හොඳ ප්‍රවීණත්වයක් හොඳ ධර්මඥානයක් බහුසුතාවක් ඇති. අර මූලපරයය වගේ සූත්‍රවල සඳහන් වෙන්නේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ අසුතව පුතුජ්ජනෝ අසුතව පුතුජ්ජන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හේතුඵල ධර්මතාව පිළිබඳව පටිච්චසමුප්පාදය පිළිබඳව පංචපාදානස්කන්ධ ආදී පිළිබඳව දැනුවත්කමක් බහුසුත්‍රාවක් නැති ඇත්ත. ඇත්තට මේ බහුසුත කියන වචනේ තේරුමම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ යමෙකුටද හේ බහුසුත. එතකොට දැන් අපි ධර්ම විනය කියවට පස්සේ ධර්ම විනය සාමාන්‍ය විචාරය කිරීමේ හැකියාව තව එකක්. ධර්ම විනය ගොඩාක් දරාගෙන ඉන්නවා කියන එක තව එකක්. දැන් බලංගොඩානන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලාගේ ඒ බහුසුත කියන ගුණය නාවුනි හරිදම සංස්ලාගේ බහුසුත කියන ගුණය මහා උපරිමයට තිබිච්ච උතුම්. අනේමයි. ඒතර බහුසුත කියන එකේ සහ බුද්ධිය කියන එකේ වෙනසක් තියෙනවා. හැබැයි බුද්ධිය දියුණු කර ගැනීමට බහුසුතතාව බලපානවා. ඒක අසා කතාවක් නෑ. හැබැයි බුද්ධියයි බහුසුතතාවයි දෙකක්. දැන් කෙනෙක් ඉන්නවා බහුසුතතාව තියෙනවා බහුසුතතාව පැත්තක ජීවිතය තුළ ක්‍රියාත්මක වීම නැහැ. එහෙම එකකුත් තියෙනවා. එතකොට මේ බහුසුතතාව කියනකොට දැන් බාහුසත්‍යංච සිප්පංච කියනකොට සඳහන් වෙනවා විද්‍යා ශාස්ත්‍රංච ශස්ත්‍රංච ද්වේ විද්වේ ප්‍රතිපත්තේ පඨමෝ හාස්යාය පඨමං හාස්යාය වෘද්ධත්වේ ද්විතීයා ද්‍රියතේ සදා. මේ විද්‍යාවන් කොටස් දෙකකට බෙදෙනවා. ශිල්ප ශාස්ත්‍ර කියලා. ශාස්ත්‍ර ශිල්ප කියලා. විද්‍යා ශාස්ත්‍රාංච ශාස්ත්‍රාංච කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙන් ශාස්ත්‍ර කියන එක ශිල්ප කියන එක ගත්තොත් ඒක වෘද්ධත්වයටපත් වෙනකොට කොළප්පමට ලක් වෙනවා. ද්විතීයා ද්‍රියතේ සද. එතකොට කියනවා ශාස්ත්‍ර කියන එක ශාස්ත්‍රයේ ශිල්ප නෙවෙයි ශාස්ත්‍රය කියන එක සදා ද්‍රියතේ හැමදාම යාට සැප පිණිස හේතු වෙනවා කියලා අතන විස්තර කරනවා. එතකොට මේ විද්‍යාව මේ කියන ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර කියන මේ දෙක ගත්තට පස්සේ එම තමයි ඔය විද්වත් ඍෂිවරු වාගේ උතුම කියලා තියෙනෙත් ගෞතම බුදුරජාණන් වහන්සේ සියල්ල ਸਰව සම්පූර්ණව දේශනා කරලා තියෙනවා. දැන් සඳහන් වෙනවා ස්වගෘහේ පූජ්‍යතේ මූර්ඛः ස්වග්‍රාමේ පූජ්‍යතේ නරः ස්වදේශේ පූජ්‍යතේ රාජා විද්වාන් සර්වත්‍ර පූජ්‍යති කියලා. ඒ කියන්නේ
ගෙදර ඉන්න මෝඩයා වුණත් අම්මා තාත්තා සලකන අම්මා දරුවෝ සලකනවානේ තාත්තා. සොකිය ගමේ විද්වත් කෙනෙක් නම් එයාට ගමෙන්ම සැලකිල්ලක් තියෙනවා. මෙයා හොඳ උගතෙක්, මෙයාට යමක් තේරෙනවා, යමක් කමක් අපට දැනගන්න පුළුවන් කියලා එයාට සැලකීමක් තියෙනවා. එතකොට ඒ විද්වතා රටේම රජ්ජුරුව යට ගරු කරනවා. දැන් පුරোহিত තනතුරට අරන් තියෙනෙත් ඒ කාලේ රජ්ජුරුවන්ට වඩා පුරোহিত බහුසුතාවෙන් බුද්ධියෙන් විද්වතෙක්නේ. ඒ නිසා විද්වාන් සර්වත්‍ර පූජ්‍යති. ඒකට විද්වතා ඇත්තට මේ කියන්නේ රජතුමාව රටවැසියන් පුදනවා කියන එක. සොකිය ගමේදී අර විදිහට යමක් කමක් තේරෙන මිනිස්සයා පුදනවා කියන එක. එතන කියනවා විද්වාන් සර්වත්‍ර පූජ්‍යති. අන්න විද්වතා බහුසුතය හැමතැනම පූජා සත්කාරයට ලක් වෙනවා කියලා මෙතනදී ඒ උදවියත් කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ ඒක තරම් පුළුල් හඳුන්වා දීමක් කිසිම කෙනෙකුට කරන්න බෑනේ. මොකද විශ්වය පිළිබඳව අවබෝධය සම්පූර්ණත්වයට ගිය උතුමෙකුට තමයි, ගිය මිනිස්සෙකුට තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විදියට බාහු සච්ඡංච කියනකොට ඇත්තට මෙතන කියන්නේ සුතවා අරිය ශාවකෝ කියලා සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, අබ්බුත ධම්ම, ජාතක උදාන, ඉති උත්තක, අබ්බුත ධම්ම මේ නවංග සතු ශාසනය පිළිබඳව තියෙන බහුසුතතාව තමයි මෙතනින් බාහු සච්ච කියන එකෙන් අදහස් කරන්නේ. ගිහි ගෙදර ගත්තට පස්සේ අර විදියට බාහු සච්ච කියනකොට ඉතින් අපි ගත්තොත් වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව, ඉදිකිරීම ශාස්ත්‍රය පිළිබඳව, ගණිත ශාස්ත්‍රය පිළිබඳව, වෙළඳ ශාස්ත්‍රය පිළිබඳව ඔය වගේ ඒක තමයි බහුසුතතාව. බාහු සච්ච කියනකොට. ඉතින් ඒ කොයි ක්‍රමයේ ගියත් මෙතන මේ මංගලයි කියලා කියන්නේ ඒ තුලින් තමාට කොයි පැත්තෙන් නමුත් දියුණුවක් සැලසෙන නිසා. ඒ නිසා බාහිර උගත්කම කවුරුවක්වත් බුදුරජාණන් වහන්සේ කොයි තැනකවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. අර එක කෙනෙක් මහාන වුණා. එයා මහාන වුණේ ජාත්‍යන්තරයේ ගොඩක් ඇවිදපු කෙනෙක්. ඒ තරුණයා මහාන වුණේ එයා කියනවා එයා පරිගණකයේ මෙහෙම වැඩ කර ඉන්නකොට එයා කියන එයා හරි දඟයි කියලා ගිහි කාලේ පරිගණකයේ වැඩ කර ඉන්නකොට එයාට නිකන් අර ඇඟේ ලේ ගමන් කරන ආකාරය හැම තමන්ට දැනිලා තියෙනවා. ලේ ගමන් කරන ආකාරය එයාට දැනිලා තියෙනවා. ඒ දැනෙනකොට එයාට මෙහෙම එකක් එයාට කල්පනා වෙලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි බොහොම ධාර්මිකයි. ඉතින් අම්මලා තාත්තලා ගෙදර ඉන්නකොට දැන් උදේ බුද්ධ වන්දනා කරලා හවස බුද්ධ වන්දනා කරලා කියනවලු ඉතින් මේ සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි, මේක ධාතු මාත්‍රයකි, මේකේ පඨවි ආපෝ තේජෝ වායෝ, මේක කේසාලෝ මානකා දන්තා කෙස්ය ලොම්ය නියපොතුය දත්ය ලේය සරවය ඔය විදිහට දැන් අම්මලා තාත්තලා කියනවා. හැමදාම එක ඒ අම්මා ඒ තාත්තා බොහොම ධාර්මික කෙනෙක් එක අපිත් දන්නවා කියනවා. එතකොට දැන් මේ තරුණයාට කර ඉන්නකොට අර තාත්තා කියන දේ මේ පියතුමා මේ පියතුමාලා ඒ කාලේ ගෙදරදී මේ කියලා තියෙන මේකනේ කියලා අර අධ්‍යක්ීමත් එක්කලා යාට ඒක එකක් වෙනවා. ඊට පස්සේ පැවිදි වුණා. දැන් ලොකු ශාසනයක සේවයක් කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අන්න ඒ වගේ අර ඒ මොකක් හරි වැඩක හරියාකාරව නිමග්න වෙනවා කියලා කියන්නේ එයාගේ මනස තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන මනස දැන් අපි කියත් දැන් පරිගණකයේ කොයි බහුභූත දේවල් වල යන්නේ නැතුව හොඳ දෙයක ඒ කටයුතු කරගෙන යනකොට එයාට දාන හිතක් නැහැ, සීල හිතක් නැහැ, භාවනා හිතක් නැහැ. හැබැයි මනස නිදහස් වෙනකොට මනස පිරිසුදුයි. එහෙනම් ඉතින් අපි ගත්තොත් පරිගණකයේ අතගගා ඉන්න එක භාවනාවද නැහැ. එහෙනම් ඉතින් රෙදි කැලක් අතගගා ඉන්න එක භාවනාවකුත් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ චුල්ලපතක ස්වාමීන් වහන්සේ රෙදි කැලක් පිරිමැදෙන්නේ රෙදි කැල පිරිමැදිනවා කියලා භාවනාවකුත් නැහැ. රෙදි කැල පිරිමැදිනවා කියලා භාවනාවක් නැහැ. එහෙනම් සුවර්ණකාර ස්වාමීන් වහන්සේට නෙළුම් මල දිහා බලාගෙන ඉන්න කියලා කිව්වා. නෙළුම් මල දිහා බලා ඉඳීමේ භාවනාව කියලා එහෙම භාවනාවකුත් නැහැ නේ එහෙමනම්. එතකොට මෙතන අදහස් කරන්නේ මොකද්ද? නෙළුම් මලද, ඕලු මලද, රෙදි කෑල්ලද ඒව අදාළ නැහැ. මනසේ රාගාදී, ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් අයින් වෙන විදියට මනස ආසුරවනවා නම් ඒක තමයි භාවනාව. දැන් කසින භාවනාව තියෙන රතු පාට දිහා බලාගෙන කරන භාවනාව ඒ අරමුණට හිත තැම්පත් කරන එක ලෝහිත කසින. නිල් පාට දෙයක් දිහා බලාගෙන ඒකට හිත තැම්පත් කරන එක වෙන අරමුණකට යන්න නැති ඒකට කියන නිල කසිනේ.
ඉතින් ඔය පැහැදිලිව තියෙන්නේ. ඉතින් ඒ නිසා අර අදාළ වෙන්නේ අරමුණේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ. අරමුණේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ අර එක අරමුණක පිහිටුවාගෙන ඉන්නකොට. දැන් සමහර අය ඇතම් කෙනෙක් කෙස් දිහා බලාගෙන භාවනා කළා රහත් වෙනවා. ඇතම් කෙනෙක් කෙස් දිහා බලාගෙන රාගය වඩනවා. නේද? දැන් මේ චිත්තහත් නෝන නිදාගෙන ඉන්නවා දැකලා නිර්වතින් මේ පිළිකුල් කියලා යන්න යනකොට මගට ගිහිල්ලා මගට යන රොසෝවන්න අරන්නට යන්න ඉස්සරලා. එතකොට තව කෙනෙක් නිර්වතින් ඉන්න කෙනෙක් දැක්කට පස්සේ අන්න ඒකයි අරමුණ ගන්නාකාරයයි අනුවයි මේකේ වැදගත්ද නොවැදගත්ද කියලා කියන්නේ. අන්න ඒකයි වැදගත්. ඒ නිසා වැඩ ටික තියෙන කොයි පැත්තටද හැරෙන්නේ කියන එක මනස අනුව තමයි තීරණය කළ යුත්තේ. ඉතින් ඒ නිසා ඒ බාහිර ශිල්පයකුණත් හිත යොමු කරගෙන ඒකාත්මීව ඉන්නකොට ඒ මනස තුල රාග ආදී කෙලෙසුන් තියෙන්නට බෑ. මොකද ප්‍රകൃතිය කියන්නේ නික්ලෙස්. අන්න ඒකයි. ප්‍රകൃතිය නිකලෙස්. විකෘතිය තුල තමයි කෙලෙස් තියෙන්නේ. රාගය, ද්වේෂය, මෝහ ආදී කියන්නේ හදාගත් එකක්. ඒක නිර්මාණය කරන විකෘතියක්. ඒකනේ වදාලේ පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා. මහන්නේ මේ ප්‍රകൃති සිතහරි පිරිසුදුයි කියලා. ඒකනේ මනසට කියන්නේ පණ්ඩරම් කියලා. පණ්ඩර කියන්නේ සුදු. දැන් මනස ගැන හඳුනනකොට වචන ගොඩක් තියෙනවානේ. යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනෝ විඥාන ධාතු. ආදි වශයෙන්. ඒතර පණ්ඩරම් කියලා කියන්නේ මනස පිරිසුදුයි. එතකොට මේ මනස පිරිසුදු වෙනකන් යම් අරමුණක් දිහා බලා ඉන්නකොට ඒ අරමුණ කෝකද කියන එක වැදගත් නේ. කෙනෙක් ඇලෙන අරමුණක්, කෙනෙක් ගැටෙන අරමුණක්, කෙනෙක් මුලා වෙන අරමුණක්, කෙනෙක් ආත්ම වශයෙන් ගන්න අරමුණක්. එහෙම නොගන්නවා නම් ඒ අරමුණ යට භාවනා අරමුණක්. මක්නිසාද යත් භාවනාව කියලා කියන්නේ භාවේති කුසල ධම්මේ ආසේවේති වඩේති ඒතායති භාවනා. අරමුණක් අරගෙන ඒ තුර නැවත අලෝභ ද්වේෂ සමෝහ චේතනා පහළ වෙන විදිහට මනස අසුරවනවා නම් ඒක තමයි භාවනාව. ඒ නෝකතිහ තමයි මේ බහුසුතතාව මෙලවත් සැප පිණිස පරලොවත් ඒ කුසලමේ සැපේ විපාක වශයෙන් සැප පිණිස ඊළඟට කෙලෙස් දුරු කිරීමෙන් ලැබෙන නිවන් සුව පිණිස හේතු වෙන නිසා බහුසුතතාව මංගල කාරණයක් කියලා සියල්ලදත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි ස්වාමීන් වහන්සේගේ විග්‍රහව බහුසත්‍යංච සිප්පංච කියන කාරණාව සම්බන්ධව අපිට පොඩි ගැටලුවක් මෙතනදී මතුවලා තියෙනවා. මම කාරණාවක් මතු කරන්න කැමතියි ඔබ වහන්සේට. මේ බහුසත්‍යංච සිප්පංච කියන කාරණාවට තවත් අපි පොඩ්ඩක් හිත යොමු කරොත් ස්වාමීන් වහන්සේ මෙතන බොහෝ අසුපිරු තැන් ඇති ශිල්පය කියන කොටස් දෙකකට බෙදෙනවා. එහෙමනම් මෙතනදී අපිට පොඩි ගැටලුවක් වෙනවා. මේ ඒ කියන්නේ දැන් ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙකකට බෙදෙනවා මෙතන අපි නිවන් මාර්ගය. එහෙමනම් අපි සාමාන්‍ය ලෞකික ජීවිතය ගත කරද්දී ඒ ලෞකික ජීවිතයේ තියෙන දැනුම ශිල්පය ගැනීම සහ නිවන සඳහා අවශ්‍ය දැනුම රැස් කිරීම කියලා කාරණා දෙකක් මෙතනදී මතුවෙනවා. මෙහිදී වැදගත්ම මෙතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නිවන සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමද එහෙමත් නැත්නම් ලෞකික ජීවිතයේ සපවත් කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ළඟා කර ගැනීමද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් නිවන් අවබෝධ කර ගැනීමට අෂ්ට සමාපත්තිලාභී කොටවත් බෑනේ ශ්‍රාවකයෙක් වශයෙන් නිවන් අවබෝධ කරගන්න තනියෙන්. අෂ්ට සමාපatti රූපාවචර අරූපාවචර ධානය තිබුණත් බෑනේ. එතකොට එතෙන්ට අවශ්‍ය කරනවා බුදු කෙනෙකුගේ මඟ පෙන්වීම අවශ්‍යයි. හැබැයි අෂ්ට සමාපatti දක්වා කෙනෙක් දියුණු වුණා කියන්නේ ඒකේ විශාල දායකත්වයක් සලසනවනේ විදර්ශනා කිරීමට. එතකොට බුදු කෙනෙකුගේ කිසිම උදව්වකින් තොරව කෙනෙකුට යන්න පුළුවන් උපරිම සීමාව තමයි පසේ බුදුවරයෙක් ලෞතර බුදුවරයෙක් හැර කෙනෙකුට යන්න පුළුවන් උපරිම සීමාව තමයි නේව සංඥා නා සංඥායතනෙ දක්වා මනස දියුණු කිරීම. හැබැයි එතෙන්ට එන ශික්ෂණයක් තියෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළනේ සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති කියලා. සිතේ තැම්පත්කම ඇති වුණාට පස්සේ අර සඳහන් වෙන්නේ සෝ ඒවං සමාහිතේ චිත්තේ ටිතේ මුදුභූතේ කම්මනියේ ආනෙන්ජප්පත්තේ අනාදී වචන 9ක් තියෙනවා. වචන 9 මෙතන කියුන්නේ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ විගතෝපක්ඛිලේසේ ටිතේ ආනෙන්ජප්පත්තේ අර සඳහන් වෙන්නේ නවාකාරයකට හිත පිරිසුදු වෙන පදම් වෙන තැම්පත් වෙන ආකාරය. දැන් එතකොට ඒ තත්වයටපත් වෙලා තමයි අරූපාවචර ධානය දක්වා ආවා කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් එතෙන්ට එනකොට දැන් එතෙන්ට එන්න අවශ්‍යයිනේ පුද්ගල ජීවිතයකට. දැන්
අරහත්වයට මාර්ගඵල දක්වා එන්න අෂ්ට සමාපatti නැත්නම් සමාධි උපකාරයි. එතකොට සමාධි දක්වා එන්න නිවැරදි ශාස්ත්‍රය, නිවැරදි ශිල්පය ආධාරයි. නිවැරදි ශාස්ත්‍රයේ නිවැරදි ශිල්පය කියන මේ දෙකේ ආවොත් තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. එහෙම ආවොත් තමයි එයාට දුගතියට නොගින් සුගති තැන්වල එන්න පුළුවන්. සුගති තැන්වලට එන්න හම්බ වෙන්නේ. එහෙම ආපු තැනයි තමයි මේ කියන ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය කරන වැඩ ටික කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ කියන එතකොට දැන් ඒ නිවැරදි ශිල්පය, නිවැරදි ශාස්ත්‍රය නිවන් මෙල්ල කරලා නෙවෙයි. මනුෂ්‍යකම් කියන මනුෂ්‍යකම කියන සීමාවේ පිහිටාගෙන දියුණු වෙන මට්ටම දියුණු කර ගැනීම ඒ විදිහට ප්‍රාථමික වශයෙන් බලපානවනේ අර කියන සමත භාවනාවක් කර ගැනීමට. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඒක බලපාන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ධර්මානුකූල පැවතුම් තියනවා නම් නිවැරදි ශිල්ප ශාස්ත්‍රات එක්කලා ජීවිතය නැගිට්ටුවනවා නම් එයා තුල තියෙනවා ධර්ම ශක්තිය. මොකද කෙනෙකුගේ ධර්ම ශක්තිය නැත්නම් කෙනෙක් හොඳ වීම කෙනෙක් නරක වීම තීරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි. ඒකට විශ්වයට අදාළ වෙන විදිහටයි එයා නිවැරදිද එයා වැරදිද කියන එක, එයා නැගිටින ක්‍රමය හරිද එයා නැගිටින ක්‍රමය වැරදිද, එයා සැප හොයන ක්‍රමය වැරදිද, එයා සැප හොයන ක්‍රමය නිවැරදිද කියන එක තීරණය වෙන්නේ ඒ නිසා. විශ්වයට අනුකූලව මිනිස්සෙක් නම් මනුෂ්‍ය ධර්ම වලට අනුකූලව නැගිටීම තමයි විශ්වයට අනුලෝම ධර්මතාව. අන්න ඒකයි. ඒ අනුව ගත්තට පස්සේ මේ කියන ලෞකික දියුණුව උදෙසා ලබන ශිල්ප ශාස්ත්‍රක් ඥානය, ශිල්ප ශාස්ත්‍රය ලෝකෝත්තර දියුණුවට ඒ ලෞකික දියුණුව උදෙසා ගන්න ශිල්ප ශාස්ත්‍ර මනුෂ්‍ය ධර්ම ටික තුළ පිහිටාගෙන අපි කියමුකෝ යුද්ධ කරන්න සූදානම් වෙනවා. හරි? රටවල් අල්ලන්නට, ඝාතනය කරන්නට, බෝම්බ හෙලන්නට, සමූල ඝාතනය කරන්නට සූක්ෂමව ප්ලෑන් හදනවා. ඒකත් ශාස්ත්‍රයක්. හැබැයි ඒ ශාස්ත්‍රය මේ ශාස්ත්‍රය නෙවෙයි. එතකොට එහෙම මහා යුදෝපකරණ සකස් කරනවා. දැන් මේ ලෝකේ හදලා තියෙන උපකරණ වලින් ගත්තට පස්සේ පැය එකමාරකින් මුළු ලෝකෙම විනාශ කරන්න, සුණු කරන්න පුළුවන් උපකරණ තියෙනවා කියලා කියනවා. එතකොට ඒකත් ශිල්පයක්. ඒවා ශිල්පය එතකොට. ඒකට පදනම හැදෙන ශාස්ත්‍ර තුලින්. හැබැයි අර කියන මනා ශිල්පය නෙමෙයි, මනා ශාස්ත්‍රය නෙමෙයි එතන තියෙන්නේ. ආන් එහෙම තමයි එතන ගන්න. දැන් ශිල්ප කියනකොට ඔකේ අපිට තව මාතෘකාව විතරුණ අපි කතා කළේ නැහැ. ශාස්ත්‍ර කියන කැලට තමයි වැඩි අවධානයක් යොමු කළේ. ශිල්ප කියනකොට ඒක ගිහි අයගේ ශිල්ප වශයෙන් ගත්තට පස්සේ පස්පව් දස අකුසල වලින් වැළකීලා නොයෙක් තියෙනවානේ. අපි ගත්තොත් පෙදරේරු කර්මාන්තය, ඊළඟට ගත්තොත් අනිකොත් අය වෙලහෙළඳාම් කටයුතු, මේ වගේ හැම දෙයක්ම හොද ගොවිතැන්පත් කටයුතු. ඒ ඔක්කොම භාණ්ඩ සංඛ්‍යාව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා දරන විශේෂයෙන් කායික වෙහෙසීම්. ඒවට කියන්නේ ශිල්ප. දුනු ශිල්ප, කඩු ශිල්ප ආදී ඒවත් ශිල්ප තමයි. ඒවා ඉතින් හොඳකට ඒවා පුරුදු වෙන්නේ නැහනේ. ඒ විදිහට. ඒතර පැවිද්දෙක් වශයෙන් ගත්තට පස්සේ නාථකරණ සූත්‍රයේම සඳහන් වෙන්නේ හැම දෙයකටම දක්ෂයි කියලා. සිවුරු වලට රෙදි කපන්න, සිවුරු මහන්න, පඳු පුවන්න, අනිකුත් පාත්‍රා පුලුස්සන්න, තෙල් අල්ලන්න, සංඝයාගේ කුදුමහත් කටයුතු. මේ හැම දෙයකටම දක්ෂතාව. ඉතින් මේ භික්ෂුවකට දක්ෂතාව ඉතා වැදගත් වෙනවා. මොකද ඒක වගකීම් සහිත ජීවිතයක් භික්ෂුවකට තිබිය යුතුමයි. ඒක කරගෙන යනකොට ඒ හැකියාව නැත්තම් ගොඩක් වෙලාවට හැමතැනම වැරදෙනවා. දැන් අපි ගත්තොත් අපි දැන් මේ මෙතන ඉන්න ශාලාව මේකේ මේ කණු ටික දානකොට අපිට දැන් කර්ණ පිංගමකුත් කිට්ටු වෙලා. මාසයක් වාගේ තිබුණේ. මාසෙකමාරක් තියෙන්න ඇති මං හිතන්නේ. මාසෙකමාරක් දෙකක් වාගේ තියෙන්න ඇති. දැන් මේ කණු ටික දානකොට අපි මාව නැල්ලෙන් බාසුන් හැලා ගෙන්නුවා හොඳට වැඩ පුළුවන් දෙන්නෙක් කියලා. ඉතින් මේක කණුවක් දැන් මේක ස්ලැබ් එක දාලා තිබුණේ. කණුවක් හිටවනවා. ඒගොල්ලෝ මේ පැත්තෙන් මුක්කුවක් ගහනවා. අඩි 4 කණු. මේ පැත්තෙන් මුක්කුවක් අර පැත්තේ ඇද වෙනවා. ඒ පැත්තෙන් මුක්කුව ගහන මේ පැත්ත ඇදෙනවා. අනිත් පැත්තෙන් ගහනකොට මේ දෙපැත්තම කොහාටද පනිනවා. දැන් ඔය වාගේ. ඉතින් මේක මේ ශිල්පයක් නේ එතකොට මේක. එතකොට බෑ. ඊට පස්සේ මොකද අර අපේ එක නමක් හිටියා. ඉතින් මම අඳුරන්නේ නැහැ. දවස් දෙක තුන යවිලා මෙතන මේ අපේ ගලට යා කරලා තිබුණු ඒ කාලේ අපි හිටපු තැන පොඩි බැමි කෑල්ලකට හේතු වෙලා ඉන්නවා. මාත් ඉතින් මෙතෙන් ආවා ඉතින්. මං ඉතින් ওই ඉදිකිරීම දන්නේ නැහනේ. මේ නම කියව මේ ඕවට නම් ඉතින් ඔය කණු ගහ ගානන් දඟලන්න අවශ්‍යකමක් නැත්තේ නෑ. ඕවා මේ පෙට්ටි ඔය මේ යකඩ පෙට්ටි තිබ්බා මොකටද කණු අවශ්‍ය කරන්නේ නැහැ වාට කියලා කිව්වා. පස්සේ මම කව බොහොමසේ කොහොමද දන්නේ? මාත් ඒ කාලේ බාසුන් හැලා දාලා ඕක තමයි කරේ කියලා කටුව කෙලසන්නස්. මාත් බාසුන් හැලා දාලා ඕක තමයි කරේ කියලා කිව්වා. ඊට පස්සේ මම කව පින්කම ළඟයි පොඩ්ඩක් බලන්නකෝ නම් පොඩ්ඩක්.
ඒතර ඕගොල්ලෝ ඔක්කොම යයි කියලා. මං කව එක එක්කෙනා හොරතල් කරන්න වෙලාවක් නැහැ දැන්. ගියොත් ගියයි වැඩේ පටන් ගන්න කියලා. ඊට පස්සේ මොකද කරේ? කට්ටිය මේක උන්වහන්සේ එකතු වුණා, රාදා ආවා, බුත්තල ආවා, සීදුවේ ආවා. මේ කට්ටිය ඔක්කොම වැඩ පටන් ගත්තා. ඉතින් ඒක නරකද එතකොට? අවුරුදු ගාණක් ඇදෙන්න තිබුණු පූර්වාරාමයට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපදෙස් දීලා මාස 9න් ඉවර කරගත්තා. නරකද ඒක? ඒ නිසා ඒ හැම දෙයක් පිළිබඳවම හැකියාවක් තියෙනවා කියලා කියන්නේ සාර්ථකයි. මොකද හැකියාවක් තියෙනවා කියලා කියන්නේ හැකියාවට අනුකූලව ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ සාර්ථක පුද්ගලයෙක්. හැම දෙයක් පිළිබඳව අපට හැම වැඩේම කරන්න බැරි වෙයි. හැබැයි කරන්න බැරි වුණාට ඒ හැම දෙයක්ම කළ යුත්තේ මෙහෙමයි කියලා අපට තේරෙනවා සමහරවිට. එතකොට අපට ඒ කියන ශිල්පීය ඥානය අවශ්‍ය කරනවා. දැන් බලන්නකො නිකමට හිතලා දැන් කතෝලික පල්ලියකට යනකොට කොච්චර ක්‍රමානුකූලද බලන්න. ලෝකේ මොන රටකට ගියත් ඈත ඉඳලා බලලා කියන්න පුළුවන් කතෝලික පල්ලියක් කියලා. මොකද හේතුව? ඒකේ ඒ කතෝලික පල්ලියක් ඒ බිල්ඩින් එකක් බිල්ඩ් කරන ක්‍රමයක් තියෙනවා, ප්ලෑනක් තියෙනවා. ඒකට බලන්න එපා අපේ රටේ පන්සල් ටිකට ගිහිල්ලා. සමහරව මොනවද කියලා හඳුනන්නත් බෑ. ඇතුළට යනකොට තමයි බුද්ධ ප්‍රතිමාව දකිනකොට තමයි මේක පන්සලක් නැත්නම් චෛත්‍ය දකින්නට ඕනේ. ඒ වගේ පාටවල් අතින් බැලුවත් කිසිම එකක් නැහැනේ. ටිකක් පුංචි වෙනසක් තියෙනවා. අමරපුර නිකායේ පන්සල් වල පොඩි වෙනසක් තියෙනවා. ඒකට සියන් නිකායයි රාමඤ්ඤේ. දෙකම එකයි. කිසිම නෑ සැලැස්මක් නෑ. ඔහේ හදනවා. එකක්වත් පිළිවෙලක් නෑ. ගිහිලා බැලුවොත් පේනවා එතකොට මේ කිසිම දෙයක් ඒ පිළිවෙලකට හදලා නෑ කියලා. ඒකයි. ගොඩනැගිලිත් මහා ගොඩක් තියෙනවා. හැම තැනම ගොඩනැගිලි තියෙනවා. එකක්වත් පිළිවෙලකට නෑ. ඒ කියන්නේ ඒවා නොදන්නකොට උපදේශ අරගෙන කරන එකනේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ඉන්නවා. ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදේශ අරගෙන කරාට පස්සේ නාස්තියකුත් නෑ. ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්. කල් පවතිනවා. පිළිවෙලකුත් තියෙනවා. දැන් බලන්න ඕනම කතෝලික පල්ලියකට බලන්නකො ඇතුල් වෙන කොහොමද? ඒකේ හැඩයක් තියෙනවා. ඒකේ ප්ලෑනක් තියෙනවා. ඒක වටේට තනකොළ වවලා, ගස් කොළන් වවලා. දොරටුවේ හැටි බලන්න. ඒක තමයි කියන්නේ. මොකද ඒගොල්ලන්ට ජාත්‍යන්තර වශයෙන් මේ මාර්ගෝපදේශකත්වයත් එක්කලා හරි පිළිවෙලයි. හරි ක්‍රමානුකූලයි. ඒගොල්ලන්ගේ පල්ලියට යාඥාවට 100ක් ආවොත් වාහන 100ක් තිබුණොත් 100ම දාන්න ඉඩ තියෙනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට ඒ නිසා මම කියන්නේ ඔන්න ඔය කියන ඕක තමයි ශිල්පීය ඥානය. ඒක තමයි ශිල්ප. ශාස්ත්‍ර පිළිබඳව, ශිල්ප පිළිබඳව බහුසුතතාව. ඒක අවශ්‍යයි කියලා දැන් අපි මේ අපට පේන දේත් එක්කනේ මේ එළියට ගහන්නේ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ සර්වඥනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒක අපට පැහැදිලිනේ පරණ විහාරස්ථාන ගන්නකොට පේන්නේ නැද්ද ඔක්කොම ගලෙන් නිම කරලා පුදුමාකාර විදිහට පුදුම ශක්ති සම්පන්නව බොහොම ක්‍රමානුකූලයිනේ බලන්න. මුරගල් මොකටද කුටියට ඇතුළු වෙන තැන? ඊළඟට සඳකඩ පහන් මොකටද කුටියට ඇතුළු වෙන තැන? ඒක තමයි කියන්නේ මොකක් හරි දෙයකට ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. ඉන්න කියලා නිකම්ම බිත්ති හතර ගාලා දොර දාලා කරන එක නෙවෙයි. ඒක මොකක් හරි හොඳ දෙයක් නම් ඒකේ ක්‍රමයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, ලස්සනක් තියෙනවා. ආන්නේක තමයි කියන්නේ. පළවෙනි දේ උපයෝගීතාව, ඒ වගේම පිළිවෙල බව, ක්‍රමවත් බව. ඒවත් එකතු වෙනට ඕනේ. ඉතින් ඔන්න ඔය කියන ඔය හැම පරාසයක් මම කීවේ 18 නෙවෙයි අසංකේයයෙන් එකක්. ඔයිට වඩා අසංකේය ගණනාවකින් එහාට බලලා තමයි සර්වඥයන් වහන්සේ ඒ සාමාන්‍ය තැන ඉඳලා උත්තරීතර බුද්ධත්වයට යනකල් මේවා බලපාන ආකාරය දේශනා කරලා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි බහු සච්ඡංච සිප්පංච කියන ඒ ධර්ම කොටස ඊට පස්සේ අපි ඊළඟට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විනයෝච සුකික්ඛිතෝ කියන කොටස ගැන. ඒතකොට මේ සම්බන්ධව ස්වාමීන් වහන්සේ කොහොමද මේ විනය සහ හික්මුණු බව කියන එක මේ බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මහා මංගල සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ කොයි වගේ මංගල කාරණාවක් විදිහට කොහොමද ඒක අර්ථකථනය වෙන්නේ? ඔව් ඒකට ඉතින් අර ත්‍රිපිටකයේ තවත් බොහෝ තැන්වල කරුණු එක රාශි කරලා ගන්නට ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කරනකොට ඒකට තව ටිකක් එකතු වෙලා තවත් තැනක වේනීය ජනයාගේ අවශ්‍යතාව මත ධර්මයේ පිළිබඳව තේරෙන මට්ටම් වල විවිධත්වයේ තියෙන මිනිසුන්ගේ අවශ්‍යතාව මත භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. එතකොට මෙතන විනයෝ නාම ශාසනස්සයි. විනය කියන එක හැම තැනටම අවශ්‍යයිනේ.
විනය ගෙදරට අවශ්‍යයි, කාර්යාලයට අවශ්‍යයි, පාසලට අවශ්‍යයි, විහාරස්ථානයට අවශ්‍යයි, හැම තැනටම විනය අවශ්‍යයි. අර ඉංග්‍රීසියේ කියමනක් තියෙන්නේ they are educated but they don't know manners කියලා. එතැම්ම ඉන්නවලු හරි උගත්. ඒ වුණාට ඒගොල්ලන්ට පවතිනට අවශ්‍ය තැනට ඒක දන්නේ නැහැ. ඒ පවතින මහත්මා ගතිය වැදගත් ගතිය ඒ අයගේ නැහැ. එහෙම වුණාට පස්සේ අර උගත්කම බැබලෙන්නේ නැහැ. ආන්න එක උගත්කමට නිසි ගෞරවය හිමි වෙන්නේ. කොච්චර ඒ වගේ දේ තියනවද විනය කියන එක. ඒ කියන්නේ මුළු මහත් සමස්තයටම විශ්වයටම අදාළ විනයක් තියෙන මිනිසයන් වශයෙන් පැවතිය යුතු. ඒ අතරට ඒ තැනට අදාළ වෙච්ච විනයක් තියෙනවා. දැන් අපි විහාරස්ථානයකට ගොඩ වෙනකොට එතන විනයක් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා නම් මේ තැන්වලදී හිස්පැසුම් පාවහන් ගලවන්න, මේ තැන්වලදී නිහඬ බව රැක ගන්න, මේ තැන්වලදී හෙමින් ගමන් කරන්න, මෙතනින් එහාට යන්න එපා. දැන් විනයක් නේතකොට. දැන් එතකොට ඒ විනය පිළිපදින්නට ඕනේ. දැන් අපි ගෙදරකට ගොඩ වෙනකොට පාවාන් ගලවලා තමයි ගොඩක් වෙලාට අපි ඇතුල් වෙන්නේ. එතකොට දැන් අපි කියන්නකො දැන් කෝවිලකට ගොඩ වෙනවා කියලා. ඒත් එහෙමයි. පල්ලියකට ගොඩ වෙනකොට ඒත් එහෙම තමයි ක්‍රමය. ඒක මෙහෙමයි. එක එක්කෙනා ගරු කරන ශාස්ත්‍රවරයා නෙවෙයි එතන තෝරන්නට ඕනේ. ඒ එතෙන්ට අදාළ අර කියනනේ වවුලයි ගෙදරට ගියාට පස්සේ එලිලා ඉන්න බලාගෙන යන්න කියලා. එහෙම ගමේ කතාවක් තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ හැම තැනකදීම අපට තියෙනවා මේ වගේ ක්‍රමයක්. දැන් සමහරලාවට විහාරස්ථානයේ ළඟ බෝඩ් ගහලා තියෙන මෙතනදී නලාහඬ නොකරන්න. පල්ලි ගාවෙත් ගහලා තියෙනවා. එහෙනම් ඒකත් එපා. එහෙම නැතුව මේ සමාජයේ යන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ කවුරක්වත් ගැටෙන ක්‍රමයක් උගන්ලා නැහැ. ගුණධර්ම පුරාණ තියෙන්නේ ගැටෙන්න එන පුද්ගලයාත් එක්ක නොගැටී යන්න කියලා. එහෙමනේ බුදුරජාණන් වහන්සේ විවාදම් භයතෝ දිස්වා විවාද කිරීම භය වශයෙන් දැකලා අවිවාදංච කේමතෝ විවාද නොකිරීම නිර්භය වශයෙන් දැකලා කටයුතු කරන්න කියන්නේ. අපට වගකීමක් අදාළත්වයක් තියෙනවා නම් එතන අපි ටිකක් සැර වෙලා හරිය ප්‍රශ්න විසඳන්නට ඕනේ. නැන්දම ලලේලා විසඳන විදිහට නෙවෙයි ශාසනානුලෝමිකව. හැබැයි අපට අදාළත්වයක් නැත්තම් අපි ඒ තැනට ගියාට පස්සේ අපි ඒ ක්‍රමයට පිළිපදින්නට ඕනේ. එකට බුදුරජාණන් වහන්සේගේ කිසිම බාධාවක් නැහැ. ඒක කිසි බාධාවක් නැහැ. මොකද බුද්ධ ධර්මයේ මනෝකේන්ද්‍රීය සත්‍ය කේන්ද්‍රීය ධර්ම නිසා එතෙන්ට බලපෑමක් කරන්න බෑ. ඒ අර පල්ලියකට ගියා, කෝවිලකට ගියා, බයිබලයක් බැලුවා, කුරාණයක් බැලුවා, භගවත් ගීතාවක් කොටියේ තියාගෙන ඉන්නවා. මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් උනාද නොඋනාද කියන එක තීරණය කරන්නේ තමන්ගේ මනසේ කෙලෙස් ඇවිස්සුනාද, නොතිබුණු කෙලෙස් ඇති වුණාද, ආන්න ඒක අනුව තමයි යාට එකකින් අනර්ථයක් වුණාද කියන එක තීරණය කරන්නේ. ඒකට අනර්ථය සිද්ධ වුණාද නැද්ද කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන් බුද්ධ ධර්මයේ යම් තරමකට හරි තේරුම් ගත්තු කෙනෙකුට. එතකොට මේ විනය කියන එකේ විදිහට දැන් අපි කියමුකෝ දැන් අපි කාර්යාලයකට ගියා. අපි හාමුදුරුවෝක ඩොකොස් ගාලා ගිහිල්ලා මේ එතන ලොකු මහත්තයා මුණ ගෑනද අමාත්‍යාංශයකට ඩොකොස් ගාලා ඉඳගන්නේ නැහැ. ඒ මනසක වැඩ ඉන්න හාමුදුරුවනේ ඉඳ ගන්න හාමුදුරුවනේ කියනවා. එතකොට තමයි අපිත් ඉඳගන්නේ. අපේ හාමුදුරුවකම වෙනම එකක්. ඒක වෙනම එකක්. ඒවා තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. ඒ තැන් වලට ගියාට පස්සේ අපිත් පුටුවේ ඇදලා ඉඳගත්තා. ඊට පස්සේ පුටුවේ එනකොට තල්ලු කරලා ආපහු මේසෙට තල්ලු කරලා එන මේවා ආචාර ධර්ම. මේවා විනය. මේවා එකක්වත් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේපිත නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සමහර අන්‍යාගමික ආශ්‍රම වලට යනකොට ඒ අත්ව කියනවා මේ කෑ ගහන්න එපා කවුරුවත්. ගෞතමයන් වහන්සේ හරියට විවේකයේ කැමති. මේ බුද්ධ ආගම වැළඳගෙන නෙමෙයි. ආන්න එක තමයි අර పూర్ව ප්‍රාථමික ශික්ෂණය ඒ ජීවිතවලට තිබුණා කියලා කියන්නේ. ඉතින් අපට මෙහෙමනේ අර හරක් 225ක් කියන දියවන්නාවක් තියෙනවනේ. එතනින්මනේ මේක විනාශ කරන්නේ. දැන් සමහර තැන් වලට මේ ස්පීකර් කියනවා මේ කෑ ගහන්න එපා ළමයි ඇවිල්ලා ගැලරිය කියලා. ඒ කියන්නේ මේ රටක් හදන්න කියලා ගිහිල්ලා ඉන්න මිනිස්සුන්ගේ පැවතුම් ළමයින්ට අහගෙන ඉන්නවත් සුදුසු නැහැ. දැන් මොන ප්‍රශ්නේ තිබුණත් විසඳන ක්‍රමයක් තියෙනවනේ එතකොට. මොන ගැටලුව ප්‍රශ්නේ තිබුණත්. ඉතින් ඒකට ශික්ෂණයක් නැහැනේ එතකොට. එතන මරා ගන්නවා, තව මොනවද ගෙනියනවලු, මිරිස් ගහ ගන්නවලු, මේ පුච්චනවලු කෝ එතකොට මොකක්වත් නැහැනේ. එතනම වැරදි. අර ඕස්ට්‍රේලියාවේ ලොකු ආගියුමන්ට් එකක් තිබිලා තියෙනවා පාර්ලිමේන්තු එකේ. ඒක තිබිලා එනකොට ඒකේ ප්‍රයිම් මිනිස්ටර් එනකොට එයාට කොහොම හරි සීට් බෙල්ට් එක දාගන්න බැරි වෙලා. පස්සේ දැන් කායක අරන් එනකොට මේ පොලිසිය නතර කරලා.
යාට ගානක් නෑ. අර මානසිකත්වයෙන් ආව බැරි වෙලා. පස්සේ කෙලිම දඩ ගහලා පොලිසියෙන් අල්ලලා. පොලිසියෙන් දඩ ගහලා හැබැයි මෙයා දෙවෙනි සති පාර්ලිමේන්තු එකට ගියේ ගාම මහ ජනතාවගෙන් සමාව ඉල්ලලා. මං අතින් මෙහෙම වරදක් වුණා. මට ඒක මහ ජනතාව සමා දෙන්න කියලා. සමා වෙන්න කියලා. විනය. එයාගේ නිලේ පාවිච්චි කරලා අවභාවිතා කරලා අර අපේ රටේ කරන්න කොහොම හිටියද? අර මිනිහට ගෙදරවත් ඉන්න හම්බුනොත් ඇති රස්සාවෙන් එලවලා. එහෙමවත් බෑ. මම දැක්ක පහුගිය දවස්වල Facebook එකේ තියෙනවා මේ කටුනායක පැත්තේ ඔය මිනුවන්ගොඩ පැත්තේ එක මිනිහෙක්ගේ මොකද මේ පොලිසිය මහත්තුරු මේ ෆොටෝ තියාගෙන ඉන්නේ නෑනේ මේ පාර්ලිමේන්තුවේ 225 කියලා. එතකොට ඒක අරන් බලනකොට ඒක දන්නේ පස්සේ මේ ඉල්ලලා ඩෙන්ටිටි හරි මොකක් හරි ඉල්ලලා තියෙනවා. එතකොට මේ වටේ ඉන්න බල්ලෝ ටික බුරාගෙන ඇවිල්ලා මෙයා එසේ මෙසේ කෙනෙක්ද මෙහෙම කෙනෙක් ඩෙන්ටිටි ඉල්ලන්නේ එයාගෙන්. හැබැයි බැරක් ඔබාමා එනවා දවසක් මේ එයාපෝට් එකට. එයා එනකොට මේ පාස්පෝර්ට් එක ඔහොම තමයි හොඳ. ඕක තමයි වෙන්න ඕනේ. බොහොම hina වෙලා අර මේ ඔක්කොම බලලා මේ hina වෙලා ඔක්කොම සැලියුට් කරලා යන්න යනවා. ඕක තමයි කියන්නේ හිස් පුද්ගලයින්ට අර කටුස්සට මේ රෙදි පැලඳුවා වගේ කරාට පස්සේ ඕක තමයි විනය. විනය නැති තැන විනාශ වෙනවා. ශාසනයට කීවෙත් විනයෝ නාම ශාසනස්සාය. විනය තමයි මේ සම්බුද්ධ ශාසනයේ ආයුෂය. ත්‍රිපිටකයේ මතුවලා තියෙන ජීවය දෙන්නේ ප්‍රතිශක්තිය දෙන්නේ විනය හික්මීම. ඒක නැති වෙච්ච තැන මොකක්වත් පිහිටන්නේ නැහැ, දියුණුවක් නැහැ, පැවැත්මක් නැහැ, ස්ථාවරයක් නැහැ. දවසින් දවස මොහොතින් මොහොත කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ විනය කියනකොට ඉතින් ලොකු පරාසයක් ඒකත්. උතරින් දැන් කියනවානේ දැන් පස්පව් දස අකුසල් වලින් වැළකීලා ජීවත් වෙන එක තමයි මිච්ඡා ආජීවයෙන් වැළකීලා ජීවත් වෙන එක තමයි ගිහියාගේ විනය. ගිහියාගේ විනය ගැන කියන්නේ. ඒතර අනිත් පැත්තෙන් ගත්තට පැවිද්දාගේ විනය කියලා කියනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලාදී සියලුමේ චාරිත්‍ර වාරිත්‍ර සීල. දැන් අපි චාරිත්‍ර වාරිත්‍ර දෙකක් තියෙනවානේ. සෝවත ආභිසමාචාරිකං අපරිපූර්යත්වා ආදි බ්‍රහ්මචර්යකං පරිපූර්යස්සතිති නේතංඨානං විජ්ජති. මහණෙනි වත්පිළිවෙත් කියන මේ කොටස හරියට කරන්නේ නැතුව ශික්ෂාපද සීලය ආරක්ෂා කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. අර එක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ගිහිල්ලා හරි කොහේ හරි වැඩලා ආපහු වැඩලා කුටියට ඇතුළු වෙලා භාවනා කරන්න ලෑස්ති වෙලා තියෙනවා. දැන් වෙනදා හොඳට භාවනාව පිළිහිටනවා මේ දවස්සේ භාවනාව පිළිහිටන්නෙම නැහැ. අට කතාවේ තියෙන්නේ උක. ඉතින් මොකද්ද කියලා බලනවා සීලය ආවර්ජනය කරලා පිණ්ඩපාතේ ගිය වෙලාවේ මොකක් හරි අවඩක්වත් සිද්ධ වෙලා තියෙනවද? කුඩා නමුත් ශික්ෂාපදයක් කැඩලා තියෙනවද මොකක් වන්නේ? බලනකොට මොකද හේතුව එළියට ඇවිල්ලා. කුටියේ මිදුල අතු ගාලා නැහැ. පේනව නේද? ආධ්‍යාත්මික පදාර්ථත් එක්කලා බාහිර පදාර්ථවල තියෙන අවියෝජනීය සම්බන්ධතාව. සවිඥානික පංචස්කන්ධයත් එක්කලා අවිඥානික ලෝකයේ තියෙන සම්බන්ධතාව. එතකොට සවිඥාන ලෝකයට යන්න බෑ අවිඥානික ලෝකයට සම්පූර්ණයෙන් පයින් ගහලා. ඒ සවිඥාන ලෝකයට ඉස්සරහට යන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා අවිඥාන ලෝකයට එක්කලා යම් තරමක සහසම්බන්ධතාවක් සෝදශීලීත්වයක් පවත්වාගෙනයි. ඒ නිසා ඔය විනය කියන කාරණය හරි පුළුල්ම කාරණයක්. රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියලා තියෙනවා. එතන කියන්නේ රාගය නැති කිරීම, ද්වේෂය නැති කිරීම, මෝහය නැති කිරීම. හැබැයි මහා මංගල සූත්‍රයේ විනය කියලා කියන්නේ අර මම ඉස්සලා කියපු ගිහියන්ට අදාළ ගිහි විනය කියන්නේ සිගාලෝවාද සූත්‍රය අරන් බැලුවා නම් හරි. සිගාලෝවාද සූත්‍රයට කියන්නේම ගිහි විනය කියලානේ. සිගාලෝවාද සූත්‍රයට අන්වර්ථ නාමයක්, තවත් නාමයක් ගිහි විනය. ගිහියෙකු විසින් හික්මිය යුතු සියලුම මොන පරාසය මව් භූමිකාව, පිය භූමිකාව, ශිෂ්‍ය භූමිකාව, ගුරු භූමිකාව, මව්පිය භූමිකාව, දූදරු භූමිකාව, ස්වාමි භූමිකාව, මෙහෙකාර භූමිකාව, ඔය හැම පරාසයකම මනුෂ්‍ය ධර්මයේ වල පිහිටා සිටීමට අවශ්‍ය කරන කාරණා සංඛ්‍යාත්මකව ඒක තුල තියෙනවා. ඒ නිසා විනය දැනගත්තු කැම විනය ගිහියෙකු විසින් හික්මිය යුතු විනය දැනගත යුතු විනයාර්ථීන් සිගාලෝවාද සූත්‍රය පරිශීලනය කළ යුතු හොදට උඩින් පල්ලෙන් නෙමෙයි. විනය. ඒක එතකොට මෙලොව දියුණුවට, පරලොව දියුණුවට ඒ හොඳ ජීවිතයක් නිසා කුසල් ප්‍රතිපදාවක් තියෙන ජීවිතයක්
කවදා හරි ඒ විනයෙන් රාග විනය, දෝෂ විනය, මෝහ විනය දක්වා යන්න පුළුවන්. ඒ නිසා හික්මීම, විනය, ඩිසිප්ලින් මේක මංගල කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ශානස අපිට පොඩි පැහැදිලි කිරීමක් තවත් කරගන්න අවශ්‍යයි. දැන් මේ විනය සහ හික්මුණු බව කියන එක. කියන්නේ විනය අපි කියමු ශික්ෂාපදයක් තියෙනවා ඒක ආරක්ෂා කිරීම. කියන්නේ හික්මුණු බව කියන එක. එහෙමද මෙතන සඳහන් වෙන්නේ නැත්නම් හික්මුණු බව සහ විනය අතර යම්කිසි වෙනත් දෙයක් බුදුරජාණන් වහන්සේ මෙතන බලාපොරොත්තු වෙනද මේ දේශනාව තුළ කොහොමද? මේකයි මූලික හික්මීම අවශ්‍ය කරනවා. ශික්ෂාපද තුලින් හික්මීම. ඊට අමතරව අර මම කියාගෙන ආවේ තැනකට ගියාට පස්සේ පවතින ආකාරය ඒකත් හික්මීම. ඒ කියන ආචාර සමාචාර ධර්මත් අනිවාර්යයෙන්ම ජීවිතයකට අවශ්‍යයි. මොකද අපි එක පුද්ගලයෙක් නෙවෙයි මේ විශ්වයේ ජීවත් වෙන්නේ. සමාදහස් තියෙන පුද්ගලයෝම නෙවෙයි මේ විශ්වයේ ජීවත් වෙන්නේ. එතකොට කොතෙන්ද ගියත් තමන්ගේ සැනසීමට බාධා නොකරගෙන ඉන්නට තමා නිසා නිරපරාධී අනුන්ට පීඩා ඇති නොවීමට කටයුතු කිරීමට ශික්ෂාපදවලින් ශික්ෂාපද නොකඩා හික්මිනවා වගේම ඉන් එහාට ගිය පොදුභාවයට ගරු කිරීමේ තත්වයක් තියෙනට ඕනේ. දැන් ඔය මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ තිබිලා තියෙන උසස්ම ගුණයක් නෙවක. මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේ ගැන දවසක් බෙලන ඥානවිමල මහානායක හාමුදුරුවෝ කියනවා මඩිහේ මහානායක හාමුදුරුවෝ කියන්නේ මහා පුදුමාකාර පොදුභවෙන් ජීවත් වෙන්න කැමැති පොදුභවෙන් ජීවත් විය හැකි මහා උපේක්ෂාවක් තිබිච්ච උතුමෙක් කියලා. ඒ කියන්නේ මොන කෙනෙක් මොනියම්ම දෙයක් කොච්චර වෙලාවක් කිය හිටියත් මහානායක හාමුදුරුවෝ ඔක්කොම අහගෙන ඉන්නවලු. අතර මැදට පැනලා වචන දාන්න යන්නේ නැතුව ඔක්කොම අහගෙන ඉන්නවලු. ඔක්කොම අහගෙන ඉඳලා උන්වහන්සේටත් යම් දේශනයක් ආවොත් පමණක් උන්වහන්සේ කෙටියෙන් දේශනය කරනවා මිසක එතනින් එහාට උන්වහන්සේ ගැන මොකුත් කතාවක් නැතිලු පිටත්ව යනවලු. ආන්න එකයි. ඉතින් උන්වහන්සේලාගේ ලොකු හික්මීමක්. ඒ කියන්නේ දැන් ඔය සියන්නිකායේ හිටපු හොඳම නිහතමානී හාමුදුරු කෙනෙක් නෝය උඩුගම් බුද්ධ රක්කිත හාමුදුරුවෝ. ඉතාලම ඒ කියන්නේ මම හිතන්නේ මෑත භාගයේ සියන්නිකායේ ඒ වගේ නිහතමානී මහානායක හාමුදුරු කෙනෙක් නම් පහළ වෙලා නැහැ. ඒ කියන්නේ හරියට භේද තියෙනවනේ මේගොල්ලෝ හදපු. ඉතින් නමුත් උන්වහන්සේ යතින් බලනකොට මේ 100ට අහසට පොළොව වගේ අනිත් මහානායක හාමුදුරුවෝත් එක්කලා හරි එහා. උන්වහන්සේ දැන් අපි උනත් වන්දනා කරත් අපි බොහෝ වාරයක් ගිහිලා තියෙන මේ ඉන්දියාව එහෙම යනකොට බෞද්ධයෙක් නායක හාමුදුරුවෝ යනකොට අපේ මේ ගුරුවරයෙක් වගේ තමයි අපට සලකන්නේ. හරි වෙනස්. එතකොට උන්වහන්සේ මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේට වඩා උපසම්පදාවෙන් බහලයිනේ. එතකොට ඔය දැන් ආදීන්න සියන්නිකාය පාර්ශවල හාමුදුරුවෝ කොහෙන් ගියත් මේ ඒවා ගණන් ගන්න ඒගොල්ලෝනේ මුලටම යන්නේ. නමුත් උඩුගම් බුද්ධ රක්කිත මහානායක හාමුදුරුවෝ මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේ මේක එකට වැඩසටහනක් දීගම කෙලිම පහු වෙනවා. ඉස්සරලා වඩින්න කියලා. හැබැයි මඩිහේ මහානායක හාමුදුරුවෝ නෑ ඔබ වහන්සේලා ඉස්සරලම වඩින්නට ඕනේ. ඔබ වහන්සේලා තමයි ඔබ වහන්සේලාගේ පරපුර තමයි මේකේ ශාසනයේ එක සම්දිස්ථානයක් නියෝජනය කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේලා ඉස්සරලා වඩින්න අපි පිටිපස්සෙන් ඉන්නේ කියලා කියනවා. ආන්න ඒ කියන ඒ හික්මීමනේ. ඒ කියන්නේ පෞද්ගලිකත්වයේ කැප කරනවා පොදු සුභ සාධනයක් උදෙසා. පෞද්ගලිකත්වයේ කැප කරනවා එතනදී. නැත්තම් උපසම්පදාවෙන් වැඩි අඩු මට්ටම අනුවනේ ඉස්සරලා අග්‍ර ආසනයේ අග්‍රභෝජනයේ එක බුදුරජාණන් වහන්සේ වදාළානේ මුල් ආසනයේ මුල් භෝජනයේ ලැබෙන්නේ උපසම්පදාවෙන් වැඩි කම අනුව. වෙන මේ අහවල් නිකායෙන් නිසා මේ නිකාය නිසා එහෙම එකක් ඇත්තේ නැහැ. එක අවස්ථාවකදී හැවුවනේ එක අවස්ථාවකදී ඔය වගේ සංඝ පිරිස එකතු වුණාට පස්සේ මොකද පොඩි හාමුදුරුවෝ ඉස්සලා ගිහිල්ලා සේනාසනයකට යනකොට හොඳ ඇදන් ටික ඔක්කොම තෝරාගෙන ඔයගොල්ලෝ දුවගෙන ගිහිල්ලා. ඉතින් අන්තිමට සරියුත් මොගලන් උතුමන් වහන්සේලා වාගේ අය වඩිනකොට උන්වහන්සේලාට ආසනයක් නැහැ. සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ වැසිකිළිය වාසය කරා. ඊට පස්සේ දැන් මේ සිද්ධිය පැන නගිලා පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස්වලා රැස් කරලා හැවුවා මේ මහණෙනි මේ අග්‍රාසනයේ අග්‍රභෝජනයේ කාටද යන්න ඕනේ මේ ශාසනය කියලා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා කියව මේ රහතුන් වහන්සේට. සමහර ස්වාමීන් වහන්සේලා කියව යට මාර්ගඵලලාභීන් නම් කර කීවා. සමහර ස්වාමීන් වහන්සේලා කියව අෂ්ටමාපත්තිලාභී රහතුන් වහන්සේට ඔය විදියට කිව්වා. සමහර ස්වාමීන් වහන්සේලා මේ ක්ෂත්‍රීය කුලයෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට ඊළඟ වෛශ්‍ය කුලයෙන් ඔය විදියට කුල ભેදය අනුව කිව්වා මුල් ආසනයේ මුල් භෝජන ලැබෙන්න ඕනේ යාට කියලා. ඔහොම කියාගෙන ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක්කොම අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ කීවා මහණෙනි මම තිරිසන් ආත්ම භාවයේ ඉන්න කොටත් වැඩිහිටිකමට ගරු කරා.
මොකක් තිත්තිර ජාතකය. අර ඇතයි වඳුරයි වටුවයි නේද? වටුවයි. ඒ තුන් දෙනාන් හිටියේ. එතකොට ඒ ජාතකයේ මතු කරලා පෙන්නවා. එතකොට ඇතා ලොකුයි. එතකොට වඳුරා පොඩි. වටුවා කියලා කියන්නේ ඊටාම් පුංචි කුරුල්ලෙක්නේ. එතකොට හැව් එතකොට මේ ඒක සිද්ධිය කවුරුත් දන්න දෙයක්නේ. කවුද අපි මේ කැලේ ඉන්නකොට හොඳ නැහැ වැඩිහිටියෙක් නැතුව ඉන්න වැඩිහිටියෙකුට ගරු කරන්න කවුරු හරි ගුරුතන්හි තියාගන්නට ඕනේ කියලා ඒගොල්ලෝ කතා වුණා. ඊට පස්සේ මේ තුන් දෙනායෙන් එතකොට කතා කරලා කවුද වැඩිහිටියා කියලා. ඊට පස්සේ ඇතා කීවා මං ඒ කාලේ මෙතනින් යනකොට මෙන්න මේ නුග පැලේ මගේ බඩේ ගෑවෙනවා කියලා කිව්වා. ඊට පස්සේ වඳුරා කීවා මේ මම ඕකේ බිම ඉඳගෙන කොළ කඩාගෙන කාලා තියනවා කියලා කිව්වා. ඊටත් වඩා පුංචිනේ එතකොට. ඇතර වටුවා කීවා මං ඔය මේ නුග ගෙඩියක් අහවල් ගහෙන් කාලාගෙන ඇලලා මෙතන වර්චස් කරා. ඒකෙන් පැලවුනේ කියලා කිව්වා. ඊට පස්සේ කාටද වැඩිහිටිකම? වටුවට. ඒ වගේ ශාසනය පටන් ගත්ත තැන ඉඳලා දෙවනුවට උපසම්පදා වෙච්ච තැන ඉඳලා තමයි වැඩිහිටිකම සලකන්නේ කියලා මේ එතන පැනෙවුවා. උපසම්පදාවෙන් කවුද වැඩිම? ආනයාට. නේද? පුරේ උපසම්පන්නෝ පච්චා උපසම්පන්නේන වන්දිතබ්බෝ. කල්යතු උපසම්පදා වෙච්ච කෙනාට පස්සේ උපසම්පදා වෙච්ච කෙනා වැඳිය යුතුයි. අර වැඳිය නොවැඳිය යුතු පුද්ගලයෝ 11 දෙනෙක් පිළ ඒකාදශ පුද්ගල අවන්දියා කියලා කියවනේ. අන්න එතන කියනකොට සඳහන් වෙන්නේ ඒකයි. පුරේ උපසම්පන්නෝ පච්චා උපසම්පන්නේන වන්දියෝ. පසු උපසම්පදා වෙච්ච නැත්නම් පුරේ උපසම්පන්නේන පච්චා උපසම්පන්නෝ අවන්දියෝ. එහෙමයි. කල්යතු උපසම්පදා වෙච්ච කෙනා විසින් පස්සේ උපසම්පදා වෙච්ච කෙනා නොවැඳිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එතකොට ඒ විදිහට තමයි මේකේ ක්‍රමයේ ගිහිල්ලා. එහෙමයි ශාන්ස අපිට මෙතනදී පැහැදිලි දැන් ඔබ සියලු දෙනාටම පැහැදිලි වෙනවා ඇති. එහෙමනම් මේ විනය හික්මීම පමණක් නොවේ මෙතන බුදුරජාණන් වහන්සේ පහදලා දෙන්නේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම අනුව. ඊටත් එහා දැන් අපි දන්නවා අපිට වික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම සමන සාරුප්‍ය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ විනය ශික්ෂාපද වල නැති වුණත් නැති වෙච්ච දේවල් අපි සමහර විට අනුගමනය කරන ක්‍රියාකලාපයන් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් ගත්තම මෙතන පැහැදිලි කාරණාවක් තියෙනවා. විනය කියන්නේ ශික්ෂාපදයක් ආරක්ෂා කිරීම විනය හික්මීම කියන එක අදහස් නෙවෙයි. ඊට එහා ගිය දෙයක්. ඒ කියන්නේ සමාජයේ පොදු ක්‍රියාවක් කරනවා නම් ඒකට සහයෝග දැක්වීම වශයෙන් සහ ඒ වගේ දේවල් වලදී තමන්ගේ සමාජයේ යහපැවැත්ම සඳහා යන ක්‍රියාදාමයන් කියලා අපිට මේ ශානංශකේ දේශනාවෙන් සාකච්ඡාවෙන් උත්තර දීම පැහැදිලි වෙනවා. එහෙමනම් අපි මීට අමතරව මීට පසු අවසාන වශයෙන් මේ සුභාසිතාච යාවාචා කියන ඒ වචනයට අපි යන්නේ ධර්ම කොටාසයට. අපි අවසාන වශයෙන් ස්වයංාංශකින් දැනගන්න පැහැදිලි කරගන්න කැමති කොහොමද බුදුරජාන් වහන්සේ මේ සම්බන්ධව පැහැදිලි කරලා තියෙන ස්වයංාංශේ අපිට විග්‍රහ කරොත් මේක. අර විනය කියන එකට දැන් ඇතම් කෙනෙකුට මෙහෙමත් කියන්න පුළුවන්. දැන් ඔය ජාතික ගීය ගායනා කරනකොට හාමුදුරුවෝ නැගිටින එක හොඳද නැගිටින එක හොඳ නැද්ද කියලා වගේ පහුගිය කාලේ ප්‍රශ්නයක් මතුවුණානේ. ඒක මෙහෙමයි. දැන් ඒවා එච්චර මේ දැන් ඔය තියෙන්නේ දැන් ඔය වෙස්සන්තර ජාතක එහෙම තියෙන්නේ කියන්නේ අපේකද බෝසතාණන් වහන්සේ වෙස්සන්තර රජතුමා වෙස්සන්තර තාපසතුමා තමන් 6 මාසයක් පිළිවෙත් පොරපු කුටියට වැඳලාව කියලා ප්‍රදක්ෂිනා කළ වංකගිරියේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දෙයක් ඇත්තට ඉතින් මතභේදයට තුඩු දෙනවා නම් නැගිට්ටම ඉවරයි. ඕක මේ පෞද්ගලිකව කරන දෙයක් නේ ඕක. ඒ වගේ තැන්වලදී මේ සමහර හාමුදුරුවෝ මේ බොරුවට නිකන් අනවශ්‍ය දේවල් ලොකුවට ගණන් ගන්නවා අපට මේ මෙහෙම කියලා. ඇත්තටම එහෙම ඉතින් එහෙම ඕක මොකද්ද වෙන්නේ? ඒක කල්පනා කරලා බලුවා නම් හරිනේ. ඔන්න දැන් අර රජ්ජුරුව එනකොට නැගිට්ටා කියලා නම් පොඩි හාමුදුරුවෝ අර එක නිකායක මේ අඩු කුලේ අය මහාන කරන්නේ. ඉතින් මම දැක්ක මේ මෑතකදීත් ඔය මහින්ද රාජපක්ෂ එනකොට පොඩි හාමුදුරුවෝ ටිකක් නැගිටිනවා. ඉතින් ඕව ප්‍රාමාණිකත්වයෙන් ගන්න කාරණාද? ඕව මොන තරම් සුළු කාරණාද? ඕව ගණන් ගත යුතු දේවල්ද මං අහන්නේ. මේ ශාසනයේ තියෙන හරයත් එක ගත්තට පස්සේ මේ ශාසනයේ ඉලක්කයයි මේ ශාසනයේ ඉලක්කයට යන කෙනෙකුගේ ප්‍රතිපත්තියයි ගත්තට පස්සේ මේවා මේ තුට්ටු දෙකට ගණන් ගන්න ඕන දේවල්ද? දැන් ඕක ජාතික ගීය කියනකොට අනෙක් කට්ටියත් නැගිටිනවා. තමනුත් නැගිටිනවා හාමුදුරු කෙනෙක්. මොකද වෙන්නේ? මොන ශික්ෂාපදයේද කැඩෙන්නේ?
බුදුරජාණන් වහන්සේ හිටියානම් මොනවද ඔය ඇත්ත මේ කරේ මෝග පුරිස කතන් හිනාම මෝග පුරිස කියලා කියන්නේ නෑ. ඒ අනවශ්‍ය දේවල් ඔය සමහර දේවල් මේ ඒ වගේ හරිම දුර්වලයි. තාමත්ම අර මේ වැඩක් නැති දේවල් අරගෙන අනවශ්‍ය අර්බුද හදා ගන්නවා. අනවශ්‍ය අර්බුද. මේ නිසා ඒ වගේ තැන්වලදී මේ ඕක මම එහෙම හිටියද මම නැගිටිනවා. ජාතික ගීය ගායනා කරන තැනදී හැමෝම නැගිටුවොත් මාත් නැගිටිනවා. මොකද කරන්න තියෙන්නේ දෝෂාරෝපණය? මං අහන්නේ මොන ශික්ෂාපදය අනුවද අපට දෝෂාරෝපණයක් කරන්න තියෙන්නේ? එහෙම මොකක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා අපට එහෙම එකක් කොහෙවත් කියලා නැහැ. දැන් ওই සඳහන් වෙන්නේ දැන් දීපාංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා බුද්ධාංකුරයක් කියලා එතන සඳහන් කරුවා බල් තැන්පත් කරලා මල් පූජා කරලා ප්‍රදක්ෂිනා කරලා ගියා කියනවා. සුමේද තාපසයන් වහන්සේට පෘතුග්ජනයි සුමේද තාපසතුමාට දීපාංකර බුදුරජාණන් වහන්සේ මල් තැන්පත් කරලා මල් පූජා කරලා මේ බුද්ධාංකුරයක් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා ප්‍රදක්ෂිනා කරලා අපව වැඩිය කියලා කියනවා. ඉතින් මේවා දිහා බැලුවට පස්සේ ඒ බුද්ධාංකුර ජීවිතයක්. මේ සාමාන්‍ය භික්ෂුවක් සමහරට ශික්ෂාපද ගැනවත් සලකන්නේ නැති කෙනෙක්. එයා මොකද ඕක ජාතික ගිය කියනවාක නැගිටට දෙන්නේ මොකද? අනවශ්‍ය දේවල් හදාගෙන බොරුවට මේ ඉතින් ඒක මේ හැම වෙලාවෙම බලන්න තියෙන්නේ තමන්ගේ මනසට මේකෙන් මොකක් හරි වෙනවද කියලානේ. මනසට හැම දෙයක් වෙන්නේ නැත්තම් ධර්මයේ සීකරලා කරන එකයි කරන්න තියෙන්නේ. දැන් අපි ওই පෙළපාලියන්ට යන්නේ. පාරවල හිලා ඉඳගෙන ඉන්නේ. ඉතින් ඒ හැම දෙයකටම යනකොට බලනවා මේක මේ මම නම් ගොඩක් වෙලාවට හිතනවා මේක මේ බුදුරජාණන් වහන්සේ කියපු එපා කියපු දෙයක්ද මේක බෝධිසත්ව චරිතයට මේක නින්දාවක්ද මේ කරන්නේ කල්පනා කරලා බල තමයි යන්නේ. එහෙම එකක් නැහැ කියලා තමන්ගේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් ඕන තරම් කැපකිරීම කරලා තියෙනවා ජීවිත පරිත්‍යාගයෙන් කියලා හිතනකොට එහෙනම් මේ යන ගමනේ වරදක් නෑ කියලා යනවා. ඉතින් ඒ නිසා අර එහෙම හිතුවනම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කාටක්වත් බෑ අපිව අපාය යවන්න. කාටක්වත් බෑ දිව්‍ය ලෝක යවන්න. කාටක්වත් බෑ නිවන් දක්වන්න. ඒක තීරණය කරන්නේ තමන් මනස පාවිච්චි කරන ආකාරය අනුව. ඒක ඔය අමතර වශයෙන් මම උතනගෙන හැදුනේ. ඒ වගේ තැන්වලදී අපෙන් අහන පොඩි හාමුදුරුවෝ මේක සුදුසුද මේක නුසුදුසුද කියලා. ඉතින් මම අර විදිහට කියලා දෙනවා. ඊළඟට මේ විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා. භාසිතා කියලා කියන්නේ භාෂිතය වචනේ. සුභාසිතා මනා වචන. මනා වචන කියනට ඔක අපට ගොඩාක් කතා කරන්න තියෙනවා. අපි ධම්සක් පැවතුම් සූත්‍රයටම ගියොත් එහෙම ඔය කෙලීම සඳහන් වෙන්නේ මොකද්ද? ධම්සක් පැවතුම් සූත්‍රයේ සම්මා වාචා කියනවා. සම්මා වාචා. ධම්සක් පැවතුම් සූත්‍රයේ පිළිබඳවම දිගුවක් තමයි සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රයට යනකොට ඒක තව දික් කරනවා. කතමාචා උසෝ සම්මා වාචා. මුසාවාදා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ පිසුනා වාචා පටිවිරතෝ සම්පප්පලාපා පටිවිරතෝ පරුසා වාචා පටිවිරතෝ සම්පප්පලාපා පටිවිරතෝ. එතකොට සුභාෂිත වචනය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනකොට දැන් අපි මුසාවාදයෙන් පමණක් වෙලා කියලා බෑ. මොකද ධම්ම සූත්‍රයේ ආදි සූත්‍රවල සඳහන් වෙන්නේ මේ සම්මා වාචා. සම්මා වාචා කියන එක විග්‍රහ කරනකොට ඒකේ දිගුව එන්නේ මුසාවාදා ආදී හතරෙම වෙන්නේ. ආන්නෙමයි. එතකොට අපි දැන් පංචශීල සමාදන් කරනකොට මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදයාමි කියලා කීවට මුසාවාදයෙන් පමණක් වැළකීලා මේ ගමන යන්නට බෑ. මුසාවාදයට වඩා බරපතල දේවල් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ අනිත් පැත්තට ගත්තට පස්සේ මේ පිසුනා වාචා පරුසා වාචා වලට. ඒ නිසා මුසාවාදය කියන එක තව අර්ථවත් වෙනවා. එතකොට අපි නිවන් අවබෝධ කරගන්න නම් පංචශීල රකින්නේ. ඒ පංචශීල රකින්නකොට මුසාවාදයෙන් වැළකීම කියනකොට අපි නිවන් එල්ල කරලා නම් ඒක සම්මා වාචාවක් වෙයි. ඒතර සම්මා වාචාවක් වෙනකොට මුසාවාදය එහෙනම් අර කියන වාග් දුස්චරිත හතරෙන්ම ඈත් වෙන්නට ඕනේ. මොකද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරෙන විදිහට නම් පංචශීල ආරක්ෂා කරන්නේ. එතකොට ඒ හතරම එකතු වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඉතින් කාටත් තේරෙනවා අපි උනා ඊළඟ සාකච්ඡාවේදී කරමු මුසාවාදය වෙන නොවෙන කියලා හිතාගෙන ඉන්න. නොවෙන හැබැයි වෙන. ඒ වගේ පරුසා වාචා පිසුනා වාචා වෙන නොවෙන හැටි. වෙනවා කියලා හිතාගෙන ඉන්න හැටි. වෙනවා කියලා හිතාගෙන ඉන්න හැටි. පරුසා වාචා ඒක සිද්ධ වෙන හැටි සිද්ධ නොවෙන හැටි.
සිද්ධ වෙනවා සිද්ධ නොවෙනවා කියලා හිතා ඉන්නවා. සිද්ධ නොවෙනවා සිද්ධ වෙනවා කියලා හිතාගෙන. සම්ප්‍රප්පලාප හිස් වචන. සිද්ධ වෙනවා ඒ වචනයෙන් හැබැයි සිද්ධ නොවෙනවා කියලා හිතා ඉන්නවා. සිද්ධ නොවෙනවා සිද්ධ වෙනවා කියලා හිතා ඉන්නවා. ඒ පිළිබඳව ඊළඟ සාකච්ඡාවකදී ගමු. මොකද ගොඩාක් අයගෙන් කයෙන් සිද්ධ වෙන වැරදි වලට වඩා සිද්ධ වෙන්නේ වචනෙන් සිද්ධ වෙන වැරදි. හොඳයි එහෙනම් අද වැඩසටහන මෙතකින් සමාප්ත කරන්න සූදානම් වෙන්නේ. ඔබට මම හිතනවා හුඟක් කාරණා දැන ගැනීමට මේක උපකාර වෙන්නට ඇති. මොකද පේන දැනෙන ඇහෙන සීමාවලින් ගොඩාක් කරුණු බුද්ධ වචනයත් එක්ක ලං වෙන්නේ කොහමද? බුද්ධ වචනයත් එක්කලා ඈත් වෙන්නේ කොහමද? බුද්ධ වචනයත් එක්ක ලං වෙලා ඉන්නවා ඒක දන්නේ නැති. බුද්ධ වචනෙන් ඈත්ව ඉන්නවා හැබැයි ලං වෙලා කියලා හිතා ඉන්නවා. මේ කාරණා පිළිබඳව යමක් හිතන්නට ඔබට මේන් ඉඩහසරක් ලැබෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. එහෙමනම් අදත් සුපුරුදු ආකාරයෙන් වැඩසටහනේ ප්‍රශ්න ඇසීමේ භූමිකාව නියෝජනය කරේ මාවනැල්ල බෝධිතැන්න යෝගාශ්‍රමයේ කෘත්‍ය අධිකාරී පූජනීය තෙල්දෙණියේ සුදම්මානන්ද ස්වාමින් වහන්සේ පින් දෙනවා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වැඩසටහන් සඳහා ඒ අවශ්‍ය කරන ගෙවීම් කටයුතු කිරීමට උපකාර කරන සත්පුරුෂ පිරිසටත් කාර්මික කටයුතු සඳහා දරුවෙකු යොමු කරලා එයාට අවශ්‍ය කරන මාසික වේතනය ගෙවන ඒ පින්වත් මහත්මයා නොවනා මහත්මිය ඇතුළු කොට ඒ සියලු දෙනාටමත් එවැගේම හැමදාම ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවට සහභාගී කරවීම සඳහා මාවනැල්ල ඉඳලා කිතුලාගලට වැඩමවාගෙන ඒ තරුණ දරුවටත් ඒ පවුලේ සියලු දෙනාටමත් එවැගේම ශ්‍රාවකව ප්‍රේක්ෂකව අපහා එක්වෙච්ච ඔබ සියලු දෙනාටමත් අපට මේ භූමිකාව සකස් කරලා දුන්නු අපගුරු දේවෝත්තම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන නායක මහිමියන් වහන්සේ හැමදාම මුලින්ම සිහිපත් කරනවා උපහාරයක් වශයෙන් මේ කියන හැමෝටමත් අපටත් හිතවත් මැදහත් අහිතවත් සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන සියලු දෙනාටමත් ඒ උත්තමාර්ථය දක්වා යෑමට මෙලොව දියුණුව පරලොව සුගතිය නිවන් අවබෝධය දක්වා පුද්ගල ජීවිතයක් පමුණුවන මේ මංගල කාරණා මතු කිරීමෙන් අපේ හිත්වල පහළ වෙච්ච කුසල ශක්තියත් තුනුරුවන්ගේ අසීමිත සුවිසි ගුණ බලයත් හැම දිනාටම සියලු සැනසෙල්ල පිණිස උපකාර වේවායි මෛත්‍රිය කරමින් අදට වැඩසටහනේ සමාප්තිය හැම දිනාටම තෙරුවන් සරණයි.